අයිබෝන් ප්‍රාර්ථනා කරන සුබ සන්ධ්‍යාවක් මුතෝනේ ඔබට හැමෝටම විශ්‍රාමයේ ගැන සිටිය යුතු දවස අදයි. විශ්‍රාමයේ කියලා කියන්නේ අපූර්ව කාලයක්. ඒ පිළිබඳව සැලසුම් කළ යුතු කාලයක තමයි අපි ඉන්නේ. සුවිශේෂී කාරණයක් වෙනුවෙන් විදේශීය ශ්‍රී ලාංකිකයන්ට විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමේ නියම ව්‍යාපෘතිය පිළිබඳව කතා කරන්න අද අපගේ ආරාධනය පිළිගෙන මේ පැමිණි අපිත් එක්ක සම්බන්ධ වුණු ඔයගොල්ලෝ හැමෝම අපිට තමත් ගෞරවයෙන් ආදරයෙන් යුක්තව ප්‍රථමයෙන් පිළිගනු ලබනවා. ඔබ දන්නවා මේ ඩිජිටල් වැඩසටහන. ඒ නිසා මම අද නිදුලි එහෙම පොඩක් නැතුව කතා කරන්නේ. නමුත් ඔබ මාව ඇහෙනවා, මාව පේනවා. අපේ ඩිජිටල් වැඩසටහනක්. ඒ නිසා ඔබේ මයික්‍රොෆෝනේ මියුට් ඔප්ෂන් එකේ තබා ගන්න කියලාමයි තමත් ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම ඔබේ ප්‍රශ්න, ඔබේ ගැටලු, ඔබට හිතෙන දේවල් ඔබට පුළුවන් අපේ chat box එකේ අපිට ඉදිරිපත් කරන්න. අප ඒ වෙනුවෙන් පිළිතුරු හොයන සූදානම්. සහ වැඩසටහන අවසානයේදී ඔබට විවෘතව මයික්‍රොෆෝනය අන්මියුට් කරලා ප්‍රශ්නයක් ඇසීමේ වාරයක් අවස්ථාවක් ඔබට හිමි වෙනවා. ඉතින් අපි මේ සාකච්ඡාව අරගෙන ගියොත් අප මේ වැඩසටහනට මම ශාමර කපුගේ ඒ වගේම අප ආරාධනා කරා මේ ශේෂ්ත්‍රය ඇතුලේ විදේශිකයන්ට විශ්‍රාමය හඳුන්වා දීමේ ව්‍යාපෘතිය ඇතුලේ කාලයක ඉඳලා අපිත් එක්ක වැඩ කරන ජයන්ත රාජකර්ණ මහත්මයා එතුමා ඔහුගේ කතාව ඔහු මේ ඉදු කරන ආකාරය පිළිබඳව ඔබට යම් අදහසක් පැහැදිලි කරන්න සූදානම්. ඒ නිසා අප ජීවිතේ හැමතැනම තියෙන තෝරා ගැනීම. අප තවත් දෙවන ආදායමක් පිළිබඳව සලකා බලන්න තීරණය කරන්නේ. ඒ තමයි විදේශිකයන්ට, විදේශීයව ඉන්න ශ්‍රී ලාංකිකයන්ට විශ්‍රාමය හඳුන්වා දීමේ නියම ව්‍යාපෘතිය තුල. ඇත්තටම ඇයි අද ඔබ මෙතෙන්ට පැමිණියේ කියන කාරණේ හරි වැදගත්. එකක් මේ සුවිශේෂී වූ කාර්යය විශ්‍රාමය කියලා කියන්නේ මා ඉදිරියේදී කතා කරන්න ඔබට අපට වගේම විදේශීයව ඉන්න දහසක් දුක් විඳින ඒ වගේම ලොකු අරමුණු ඉලක්ක ජීවිතයේ තියෙන අයට විශ්‍රාමය කියන්නේ අතිශයින් වැදගත් කාරණයක්. ඒ පිළිබඳව පණිවිඩය ඔබට කියන්න අවස්ථාවක් තියෙනවා වගේම අනිත් පැත්තෙන් ඔබට ආදායම කියන්නේ මේ වගේ බලාවක අතිශයින් වැදගත්. ඒකට හේතුව අප දන්නවා අප මුහුණ දෙමින් ඉන්නේ ආර්ථිකමය වශයෙන් අසීරු වෙලාවක. එය ආර්ථික අර්බුදයක්ද කියන කාරණය කොහොම වෙතත් අප මුහුණ දෙනවා අපට දැනෙන ආර්ථික ප්‍රශ්නයක. ඒක ඇතුලේ අපට තේරෙනවා අපි කලින් ගත්ත ආදායම, කලින් ගත්ත වැටුප දැන් ප්‍රමාණවත් නැහැ කියන කාරණය අපට දැනෙනවා. ඉලෙක්ට්‍රිසිටි බිල් වැඩි වෙනවා. එදිනෙදා භාණ්ඩ වල මිල දැඩි ලෙස වැඩි වෙනවා. අනිත් එක අපිට ජීවිතයේ සිහින තිබ්බා. වාහනයක් ගන්න, ගයක් හදන්න, වාහනේ මාරු කරන්න, දෙවනිගේ හදන්න, දරුවන්ගේ අනාගතය ගොඩනගන්න. අපිට තිබ්බා ඉස්සර ඉලක්කයක්, ලෝන් එකක් දාලා හරි මේක කරන්න පුළුවන්. හැබැයි අද ලෝන් රේට් සෑහෙන ප්‍රමාණයකින් වැඩි වෙලා ඕවර්ඩ්‍රාෆ්ට් එකක් ගත්තත්, ක්‍රෙඩිට් කාඩ් යූස් කරත්, වත්තරම් බඩුවක් මොකස් කරත් අද ලොකු ගාණක් ගෙවන්න සිද්ධ වෙලා. ඒ නිසා අවශ්‍යතාවයන් වලට මූල්‍යමය දායකත්වය ලබා ගැනීම ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙමින් තියෙන කාලයක්. අනිත් පැත්තෙන් ට්‍රාන්ස්පෝර්ටේෂන්, පෙට්‍රල් ලොකු වෙනසක් අපිට පේනවා. සහ ඒ වගේම අපේ ඉන්කම් එක, අපේ ආදායම උනත් යම් ප්‍රමාණයකට බිඳ වැටීමකට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේ ආර්ථික පසුබිමත් එක්ක ඔබට දෙවන ආදායමකට, දෙවන වෘත්තියක් සහිතව විදේශීයව ඉන්න ශ්‍රී ලාංකිකයන්ට විශ්‍රාමය පිළිබඳව කතා කරන්න ඉතා සුවිශේෂී වූ ක්‍රමවේදයක් තුළ වැඩසටහනක් අප සංවිධානය කරලා තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි අප ඔබට ආරාධනා කළේ ඒ පිළිබඳව ඔබට දැනුවත් කරන්න. ඉතින් ඒ වෙනුවෙන් අප නිලධාරීන් ඒ වගේම කළමනාකරුවන් මේ අරමුණ වෙනුවෙන් බඳවා ගැනීමේ ක්‍රියාදාමයක තිබෙනවා. ඒ පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දීමට තමයි අද අප මේ පැයක කාලය තුළ උත්සාහ කරන්නේ. තමයි අපගේ ආරම්භය. ඒ නිසා අද මගේ ඇජෙන්ඩාව, මගේ මම වත් එක්ක කතා කරන කාරණා තුන මොකක්ද කියලා කිව්වොත්, පළවෙනි එක ඇත්තටම අප තේරුම් ගන්න ඕනේ ඇත්තටම අපිට විදේශීය ඉන්න ශ්‍රී ලාංකිකයන්ට විශ්‍රාමය හඳුන්වා දෙන්න ඕනේ නම් ඇත්තටම ඒ රික්වයර්මන්ට් එකක්, ඒක අවශ්‍යතාවයක්. ඒක ඉම්පෝටන්ට් දෙයක් විශ්‍රාමය සැලසුම් කිරීම කියලා කියන්නේ. ඕන විතරක් නෙවෙයි, ඔබ අපි හැමෝම හිතන්න ඕනේ කාරණයක් තමයි විශ්‍රාමය සැලසුම් කිරීම පිළිබඳව. ඒ පිළිබඳව ඔබට යම් අදහසක්, ඒ වගේම එහෙනම් මොකක්ද මේ ව්‍යාපෘතිය? කොහොමද මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්නේ? ඒක තුල අපට ලැබෙන ප්‍රතිලාභ මොනවාද කියන කාරණය පිළිබඳව
සුවිශේෂී උදාහරණයක් ඔබට ගේන්නට සූදානම් වෙනවා. මෙයයි අද මගේ පැයක කාලය ඇතුළත ඔබත් සමග සංවාදයේ නිරත වෙන්නට බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි පළවෙනි කාරණයෙන් පටන් ගන්නොත් ඇත්තටම ඇයි විශ්‍රාමය සැලසුම් කරන්න ඕනේ විදේශීය ඉන්න ශ්‍රී ලාංකිකයන් කියලා අපි ගත්තොත් මේක එතෙන්ද නෙමෙයි ලබු කරන්න එපා අපට උනත් ගන්න ඕනේ කාරණයක්. ලංකාවේ අපි ගත්තොත් මිත්‍රවරුනි ලංකාව විශ්‍රාමය සැලසුම් කරපු රටවල් අතරින් ඉන්නේ 73 රටවල් 73ක් අතර අපි 54 වෙනි. ලංකාවේ 50%ක්ම විශ්‍රාමය සැලසුම් කරලා නැහැ. අපිට දකින්න අපේ ගේ වටේ වැඩි හිටියෝ 10 දෙනෙක් ගත්තොත් ඔවුන් වැඩි හරියක් යන්නේ දරුවන්ගේ ආදායම් මත. බොහොම අසීරු විශ්‍රාමික අවධියක් තමයි බහුතරයේ ඉන්නේ. මේ ටික ගන්න ලබා ගැනීම ඇතුළේ ඉඳලාම ලොකු මානසික පීඩාවක් අත්විඳිනවා විශ්‍රාමික අවධියේ බොහෝ දෙනෙක්. ඒකට හේතුව ලංකාවේ පොපියුලේෂන් එකෙන් 85%ක්ම හිතන්නේ නැහැ අවුරුදු 20 59 50 කාලය ඇතුළත ඇත්තටම විශ්‍රාමයක් ඕනේ කියලා. ඒක අපිට දැනෙන්නේ විශ්‍රාමයට ලක් වුණාට පස්සේ ආදායම නැණ හිටියට පස්සේ අපිට අම්දෙච්ච කාල අවුන්සස් ස්පෙක්ට්‍රල් අලවුන්සස් නැති වුණාට පස්සේ අපි ඒ ගැන හිතනවා. අපිට කලින් වගේ වැඩ කරන්න හයිය අඩු වෙනකොට නිකන් නිදහසේ ඉන්න ඕනි කියලා දැනෙනකොට අපිට හිතෙනවා ආදායම නැහැ කියලා. ඒ වගේම ලංකාවේ 81%කට විශ්‍රාම සැලැස්මක් නැහැ. ඒ කියන්නේ ලංකාවේ 19%කට විතරයි රාජ්‍ය විශ්‍රාමික වැටුපකට හිමිකම් කියන පිරිසක්. ඉතින් ඒ නිසා මේක ලොකු අර්බුදයක්. ඒ වගේම තමයි ඇයි විශ්‍රාමයක් සැලසුම් කරන්න ඕනේ? විශ්‍රාමය සැලසුම් කරන්න ඕනේ මිත්‍රවරුනි ඇත්තටම එදිනෙදා හඬ මොණ්ඩ දරන වියදම වෙනුවෙන් විතරක් නෙවෙයි. ඒකට ලොකු වියදමක් ඕනේ. ආහාර දේ තුන් වේල ගොඩනගා ගන්න. හැබැයි එතනින් ආපැත්තට විශ්‍රාමයේ ලොකු සිහින ටිකක් තියෙනවා. විදේශීය ඉන්න අය අවුරුදු 7ක් 8ක් 10ක් සමහර විට ඊටත් වඩා වැඩි. සමහර ජීවිතේ පුදුමාකාර ආදරණීයන්ගෙන් ඈත් වෙලා වුන් ඒ කැපකිරීම කරන්නේ ජීවිතේ සතුට බෑ. ඒ නිසා ඕට මෙතනත් ඇති විදේශීය විහිදලා අපිත් එක්ක සම්බන්ධ වෙන අය දැනට විදේශීය ඉන්න අය අපිත් එක්ක අද සම්බන්ධ වෙනවා ඇති. ඒ ඔක්කොම ඔබට මේ මුලින්ම දැනෙනවා. අප සතුට වෙනුවෙන් මේ හැමදේම කරන්නේ. ඒ නිසා අප විශ්‍රාමයේ අද ගෙවනවා වගේම ජීවිතේ ගෙවන්න ඕනේ. ඒ වෙනුවෙන් ලස්සන හීන ටිකක් ඇති. කොහොමද ඉන්න ඕනේ, දරුවෝ වෙනුවෙන් මොනවද කරන්න ඕනේ, සහ තමන්ගේ රිටයර්මන්ට් ඩ්‍රීම්ස් ඕනේ තරම් ඔබ අපි ගාව තියෙනවා. මටත් තියෙනවා. ඒ නිසා ඔබට එහෙම හීන ටිකක් තියෙන පිරිසක් මේ ඉන්නේ විදේශීයව ඉන්න ශ්‍රී ලාංකිකයෝ එහෙමව තමයි. ඒ වගේම තමයි ඒව ඇතුලේ හොඳ හැපිලි ජීවත් වෙනවා. එක වෙන්න පුළුවන්. දරුවෝ මත යටෙන්නේ නැතුව ඔවුන් වෙනුවෙන් කළ හැකි හැමදේම කරන්න පුළුවන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන එක වෙන්න පුළුවන්. ඒ වගේම meet daily expenses අපිට එදිනෙදා වියදම් ටික දරන්න. අද දැන් පාම් තුන් වේලකට කට්ටක් කීයක් වියදම් නේද? ඒ වගේ 365න් වැඩි කරලා අවුරුදු 60 ඉඳලා ලංකාවේ ආයු අපේක්ෂාව අවුරුදු 80ක් විතර. එතකොට අවුරුදු 20ක් ඒකෙන් වැඩි කරලා ගත්තොත් පාම් කණ්ඩක් ඔබට දැනෙයි ලොකු ගාණක් වුණා. ඒ නිසා මේ අපිට විශ්‍රාමය කියන්නේ ප්ලෑන් කරන්න ඕනේ දෙයක්. සමහරවිට විශ්‍රාම වැටුපක් හම්බුණා. අද ඒක ප්‍රමාණවත් නැති තැනට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා ඔබ හිතන්නේ
විදේශීය ඉන්න අය වගේ. එහෙනම් මේක වෙනුවෙන් රජය මම හිතන්නේ මේ ඩේලි මිරර් එකේ ගියපු පේපර් කට් එකක් 2021 දෙසැම්බර් 9 කැබිනට් පේපර් එකක් දානවා. ඒ තමයි special contributory pension scheme for migrant workers from January next year. මේ next year කියලා 2021 කියන්නේ 2022 ඉඳන් අද අනුස්තු අපි තාම දන්නවා. එහෙම එකක් සෙටප් වෙලා නැහැ කියන්නේ. එහෙනම් මේක කාලෙක ඉඳලා කතා කරපු එකක්. ශ්‍රී ලාංකිකයෝ ගොඩාක් මහන්සි වෙනවා කැප වෙනවා. ඒ විදේශ විනිමය අපිට ගොඩක් වටිනවා. නමුත් උන්ට මේ ඉඳලා ආවට පස්සේ විශ්‍රාමයේ ගන්න හොඳ ක්‍රමයක් නැහැ. උන් ආපහු මෙහෙත් අර වගේම මහන්සි වෙන්න කැප වෙන්න සිද්ධ වෙනවා කියන්නේ. ඒ වගේම දැන් අපිට මේකට ඇත්තටම මේක කතා කරන්න පිරිසක් ඉන්නවා. දැන් ඔබට අපි ආරාධනා කරන්නේ මෙන්න මේ විශ්‍රාමික අවශ්‍යතාවය විදේශීය වින්නයට කියන්නේ. විදේශීය වින්නයට මේ පිළිබඳව අවබෝධයක් ලබා දෙමින් ඔවුන්ගේ ඉදිරි කිරීම කරන්න ඔවුන්ට ඒ පණිවිඩය ලබා දෙන්න තමයි අපි ඔබට ආරාධනා කරන්නේ. මේක ස්පෙෂලි අපි විදේශීය වින්න ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ගෙනයන වැඩසටහන. එතකොට කොච්චරක් විතර ඉදීද කියන කාරණය මේ 2017 ඉඳලා 2021 වෙනකම් ඔබ දකිනවා. එක එක ලෙවල්ස් වල ප්‍රොෆෙෂනල් ලෙවල්ස් වල මිඩල් ලෙවල් එකේ ඒ වගේම ස්කිල් වර්කර්ස් ලා විදිහට සහ ක්ලරිකල් වර්කර්ස් ලා විදිහට සහ සෙමි ස්කිල් ඇන්ඩ් ලෝ ස්කිල් තමයි දන්නේ ඉස්සෙල්ලා පේපර් කට් එකේ තිබ්බ ලෝ ස්කිල් සේවකයෝ පිටරට යවන එක රජයක් විදිහට අඩු කරනවා. නමුත් විවිධ දේවල් එක්ක ඔබ දකිනවා ලංකාවෙන් එක වර්ෂයකදී ලක්ෂ 2ක් 2,50,000ක් අතර ප්‍රමාණයක් විදේශ ගත වෙනවා. මේ ඒ වාර්තාවලට ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. එතකොට වසර ගානක් තිස්සේ විදේශීයව කොයිතරම් පිරිසක් ඉන්නවා. ඒක කොරියාව වෙන්න පුළුවන්, ඒක ජපානය වෙන්න පුළුවන්, ඒක ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන්, මැද පෙරදිග වෙන්න පුළුවන්, දුබායි වෙන්න ඔය හැම තැනම බොහෝ පිරිසක් ඉන්නවා. ඔබ දන්න සහ අපට සම්බන්ධතා ගොඩනගන්න පුළුවන්. අද වෙනකොට ඩිජිටල් වර්ල්ඩ් එක ඇතුලේ හරිම ළඟ සමීප සම්බන්ධතා තියෙන්නේ විදේශීය වින්නය සහ අපි අතර. ඒකින්ද මේ පිරිසට දැන් මොකක්ද ඒක වෙනුවෙන් කරන්න පුළුවන් කියන කාරණයක් බැලුවොත් මම ඉස්සෙල්ලා කිව්වා එම්ප්ලොයි ෆන්ඩ් එකක් EPA PTF නෑ. එහෙනම් සේවින් එකක් ඒගොල්ලෝ බිල්ඩ් කරගන්න ඕනේ. ඕ ප්‍රොපර්ටිස් ගන්න ඕනේ. එහෙනම් ඒකට විවිධ බැංක් මම දන්නේ මේ වෙනකොට විශ්‍රාමික සැලසුම් හඳුන්වා දීලා තියෙනවා. මම දන්නේ අවුරුදු ගානකට කලින්. නමුත් ඒකක්වත් හරියට ක්‍රියාත්මක නැහැ. විවිධ නම් වලින් ඔබ දකිනවා අභිමාන ඒ වගේම යසස විවිධ ආකාරයට විශ්‍රාමික සැලසුම් බැංකු ශාස්ත්‍රය හඳුන්වා දුන්නත් එය ක්‍රියාත්මක නැහැ. ඒකට හේතුව සමහර විට ගෙවීම් කිරීම, ඒ කියන්නේ තැන්පත් කිරීම කියන එකේ අතරමඟ ඉදිරින් විවිධ ප්‍රශ්නත් එක්ක උන්ට ඒක කන්ටිනියු කරගෙන යන්නේ ප්‍රශ්න තියෙනවා. ඒකෙන්ද ඒවට උත්තර නැත්තම් ඒ විශ්‍රාමික අරමුදල ගොඩනැගීම කියන එක අරුබුදයක්. ඒ නිසා බොහෝ බැංකු ආරම්භ කරන්නේ හරිය ඇට්‍රැක්ටිව් ප්ලෑන් එකක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැති තරම්. එහෙනම් මොකක්ද අයිඩියල් විශ්‍රාමක සැලසුමක තිබිය යුතු ගති ලක්ෂණ අපි හොයලා මම ඔබට කියන්නම්. ඒ අපි ලබා දෙනවා මේ ගති ලක්ෂණයෙන් පිරිච්ච ශ්‍රාමික සැලසුමක්. අන්න එය හඳුන්වා දෙන්න තමයි අපි ඔබට ආරාධනා කරන්නේ. මේ මොකක්ද ගති ලක්ෂණය අපි ගත්තොත් අපි කෙටිකාලීන වූ දීර්ඝකාලීනව මම ඔබට පෙන්නන්නම්. කෙටිකාලීන වූ දීර්ඝකාලීන සමහර අය ඉන්න පුළුවන් අවුරුදු 6-7යි ඉන්නේ රට. ඒ කාලේ හොඳට උපයනවා. එහෙනම් මේගොල්ලන්ට ඇත්තටම විශ්‍රාමයක් වෙනුවෙන් ආයෝජනය කරන්න පුළුවන් කෙටි කාලයක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක් දීර්ඝකාලීනව විදේශීය ඉන්නවා. එහෙනම් සමහරුන්ට දීර්ඝකාලීනව ආයෝජනය කරන්න පුළුවන්. කෙටි කාලීනව ටිකක් වැඩිපුර කන්ට්‍රිබියුට් කරන්න වෙයි. දීර්ඝකාලීනව නම් පොඩ කන්ට්‍රිබියුට් කරන්න සිද්ධ වෙයි. එතකොට එහෙම අරමුදලක් ගොඩනගලා ඒ අරමුදල විශ්‍රාමයෙන් පසුව මාසිකව ලැබෙන පිළිවෙලක් තියෙන එක අතිශයින් වැදගත්. එක්වර මුදල ලැබුණොත් ගන්නත් පුළුවන්. නමුත් ඒක විශ්‍රාමයේ ඒ තරම් සුබ නැහැ. ඒ නිසා මාසික විශ්‍රාමයක් ලැබෙන ක්‍රමයක් තියෙනවා.
විශ්‍රාමය තුළ ඒ ලක්ෂණය තියෙනවා යම් ප්‍රමාණයකට. එහෙනම් ඒ විශ්‍රාමය ඇතුලේ අපේ ජීවිතේට යමක් වුණා එය ගොඩනැගිලා ගිහිල්ලා අවසානයේදී මට වෙන්න පුළුවන් ඒ කාලේ මම යමක් කරගන්න බැරුව ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් එහෙම නැත්තම් ආදරණීයන්ට වෙන්න පුළුවන්. ඒ අයට විශ්‍රාමය ලැබෙනවා නම් ඒ ආකාරයෙන්ම මම හිතන්නේ එය සුවිශේෂී වූ විශ්‍රාමික සැලසුම. එහෙනම් බැංකු ශාස්ත්‍රය මෙය ආරම්භ කළා. එය ස්ථාවරව රැගෙන යන්න නොහැකි වීමේ ප්‍රධාන හේතුව තමයි මෙන්න මේ ප්‍රශ්නයට විශ්‍රාමික සැලසුමක උත්තරයක් ලබා දීමට නොහැකි වීම. ඒ නිසා එය ලබා දීමින් ඉන්පසුව විශ්‍රාමය අර මක්කෝ වගේ බූස්ට් එකක් එක්ක තව වැඩිවීමක් එක්ක විශ්‍රාමය ලැබෙනවා නම් එය අතිශයින් වැදගත්. ඒක ඔබට බලන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අප විශ්‍රාමයක් සැලසුම් කරගෙන නමුත් ජීවිතයේ මොන ප්‍රශ්න ආවත් ඒ විශ්‍රාමය ස්ථාවරව ලැබෙන ක්‍රමයක් තියෙනවා නම් ඒක අතිශයින් හොඳයි. ඔබටත් මටත් හොඳයි වගේම විදේශීය විඳලා තමන්ගේ ආදරණීයන්ගේ යහපත වෙනුවෙන් ඒ ජීවිත කැප කරපු පිරිසට අවසන් විශ්‍රාමික අවධිය සතුටින් ගෙවන්න ඒ වගේ සැලසුමක අවශ්‍යතාවය අතිශයින් තියෙනවා. ඒ වගේ හැම විටම කතා කරන ප්‍රශ්න. ඒ නිසා මෙන්න මෙවන් වූ සැලසුමක් ලබා දීමේ හැකියාව තියෙන සුවිශේෂී සමාගමක් තමයි අපි. එහෙනම් මෙය ඔබ අර සාමාන්‍ය හැඩයෙන් දකින්නට වඩා වෙනස් වූ කාරණයක්. අප තමයි healthier longer better life. අපේ මූලික අරමුණම සුවවත් සැපවත් දිගු කල් ජීවිතය. ඒ නිසා අප සුවපත් ජීවිතය වෙනුවෙන් සැපවත් ජීවිතය වෙනුවෙන් වගේම දිගු කල් ජීවිතය වෙනුවෙන් ලෝකේ රටවල් 18ක ව්‍යාප්ත වෙච්ච විසඳුම් සපයන්නා වෙච්ච AIA සමාගම. ඒතකොට අප AIA කරා healthier longer better life කියන පදනම යටතේ විදේශීය වින්න ශ්‍රී ලාංකිකයන්ට මෙන්න මේ ඉතාම උතුංග වෙච්ච ඉතාම වටිනාකම ජීවිත මෙන්න මේ පණිවිඩය රැගෙන යන්නේ අරමුණ වෙනුවෙන් තමයි අප ඔබට ආරාධනා කරන්නේ. දැන් ඔබගේ හිතේ ප්‍රශ්න ටිකක් තියෙනවා. AIA කියන්නේ ඉන්ෂුරන්ස් කම්පැනි එකක්. ඔව්. AIA යනු රක්ෂණ සමාගම. ඒ රක්ෂණ සමාගම තුළ විදේශිකයන්ට විශ්‍රාමය සැලසුම් කරලා තියෙන්නේ සුවිශේෂී වූ කාර්යභාරය වෙනුවෙන් තමයි අප ඔබට ආරාධනා කරන්නේ. එතකොට මිත්‍රෝනි ඇයි මෙවන් වූ සමාගමකින් මෙය ලබා ගන්න යුතු වන්නේ මේ හරහා මේ සේවාව ලබා දීම වඩා ගැළපෙන්නේ ඇයි කියන කාරණේ අපි කතා කරොත් සමාගමක් විදියට අප කියලා කියන්නේ අප හැමතිස්සෙම අර සාම්ප්‍රදායික රක්ෂණයෙන් පිටට ගිහිලා අප බොහොම වෘත්තීය ප්‍රොෆෙෂනල් සැලසුම් පිළිබඳව කතා කරන සේවාවක් පිළිබඳව කතා කරන සමාගම. ඒකට හේතුව අප අවුරුදු 100කට වැඩි 103කට වැඩි කාලයක් 1919 පටන් අරගෙන එදා ඉඳන් අද වෙනකම් විවිධ ප්‍රශ්න විවිධ ගැටලු වලට මුහුණ දීලා ලෝක යුද්ධ වලට මුහුණ දීලා අප සවිමත් වෙච්ච සමාගමක්. ඒ නිසා තමයි මේ වෙලාවේ අපි මෙහෙම දෙයක් සමාජයට එකතු කරන්න ඔබට අලුත් දෙවන වෘත්තියක් පිළිබඳව කතා කරන අවස්ථාවක් දෙන්න තීරණය කළා. ඒ වගේම අපට මේ වඩා පහසු වෙයි. අප ලෝකේ ලංකාව තුල විතරක් ඉන්න සමාගමක් නෙමෙයි. අප මෙවන් සැලසුමක්, මෙවන් ක්‍රමවේදයක්, මෙවන් ප්‍රොජෙක්ට් එකක් ගැන හිතුවම අප ලෝකේ රටවල් 18ක ව්‍යාප්ත වෙච්ච සමාගමක් වීම නිසා. ඒ නිසා මේ සේවාවන් බොහොම සහල්වෙන් ලබා දෙන්නට ඒ තාක්ෂණය අප සතුව තියෙන නිසා තමයි අප මෙවන් ක්‍රමවේදයක් පිළිබඳව කතා කරන්න තීරණය කළේ. ඒ වගේම තමයි දීර්ඝකාලීන විශ්‍රාමයක් යෝජනා කරනවා නම් මෙතෝරණි ඒ තුල අපිට තියෙන ඕනේ ලොකු ස්ථාවරයක්. නැත්නම් අවුරුදු 15ක 20ක අර මුදල් ඔබ දන්නවා ලංකාවේ බැංකු වලට වෙච්ච දේවල් තිබ්බා. මූල්‍ය සමාගම් වලට වෙච්ච දේවල් තිබ්බා. නමුත් සමාගමක් විදිහට අප සතුව අතිශය සුවිශේෂී වූ ශක්තියක් තියෙනවා. US ඩොලර්ස් බිලියන 330කට වැඩි වත්කමක් තියෙන සමාගමක් තමයි AIA කියලා කියන්නේ. ඔබ දන්නවා ලංකාවේ අපේ දලදේශීය ආදායම ගත්තත් ඩොලර් මේ බිලියන 80ක් 75ක් විතර තියෙන්නේ. නමුත් අපි 330ක බිලියන 330ක වත්කමක් සහිත වූ සමාගමක්.
ශක්තිමත් වෙච්ච සමාගම. ලංකාවේ ඔබ දන්නවා අප දශක 3ක් ලංකාව තුල ඉන්නවා. එදා ඊගල් කියලා පටන් ගත්ත ගමන අද අප බොහොම ශක්තිමත් වෙලා තියෙනවා. බොහොම නිකලල් සේවාවක් අප සපයලා තියෙනවා. ඒ වගේම අදටත් ඒ කාලේ ඉඳලා ඒ සේවාවන් ඒ ප්‍රතිලාභ ඒ විදිහටම ලබා දෙන සමාගමක් විදියට අප ශේෂ්ත්‍රයේ තුල ඉන්නවා. විවිධ ජයග්‍රහණ ලැබෙමින් වැඩ කිරීමට හොඳම තැන මේ කල්චර් එක ඒ සංස්කෘතිය ඔබේ ජයග්‍රහණ වෙනුවෙන් අප දෙන සංස්කෘතිය සහිත සමාගමක් විදියට. ඒක නිසාම අපට පසුගිය කාලේ අවුරුදු 3ක් එක් පිට අපට ලැබෙනවා ලංකාවේ මුදම ජීවිත රක්ෂකයා කියන සම්මානය. ඉතින් මේ වටපිටාවත් එක්ක තමයි මෙච්චරනේ අප සූදානම් මේ විදේශීය වින්න ශ්‍රී ලාංකිකයන්ට මේ විශ්‍රාමික පණිවිඩය ලබා දෙන්න. ඒකෙදි අපට ඇත්තටම අප සමාගමේ ශක්තිය තියෙන කුළුණු තුනක් තියෙනවා. එකක් company strength එක, financial stability එක සහ customer benefits. අප මේ වෙලාවේ උපරිම පාරිභෝගික සේවාව සපයන්න සමත් වෙන සමාගමක් සහ ජාත්‍යන්තර multinational company එකක් විදියට. දැන් හරිම වැදගත් මූල්‍යමය ශක්තිය විශ්‍රාමයේ වගේ දීර්ඝකාලීන දෙයක් කතා කරනකොට ඔබ දකින්නේ ලංකාවේ අනෙකුත් රක්ෂණ සමාගම් සමග රතු පහයෙන් තියෙන්නේ ඒ සමාගම. සමාගමක ශක්තියමයින ප්‍රධානම බිම්ම තමයි CAR Capital Adequacy. ඒ කියන්නේ නුගුණවත් වීමේ ප්‍රතිශතය නැත්නම් අපි අරන් තියෙන වගකීම් නැවත පියවීමේ හැකියාව. අප විශ්‍රාමයට වගකීමක් අරන් තියෙනවා අපි මෙච්චරක් දෙන්නම් කියලා. ඒ වගකීම පියවන්න තියෙන නැවත සෙටල් කරන්න තියෙන හැකියාව. සාමාන්‍යයෙන් එය 100% තිබුණා හරි. හැබැයි අප සමාගම සතුව 547ක අප අරන් තියෙන වගකීම් වගේ 5 ගුණයකට වැඩි හැකියාවක් තියෙන සමාගමක් තමයි ඇයි. ඒ නිසා අප මේ හරහා තමයි මෙන්න මේ විදේශීය වින්න ශ්‍රී ලාංකිකයන්ට විශ්‍රාමයේ කියන පණිවිඩය මේ සංවාදය ගොඩනගන්න බලාපොරොත්තු වෙන්නේ. එහි නියම ව්‍යාපෘතිය තුළ එහි විදින එක්සිකියුටිව්ස් ඒ වගේම අපගේ කළමනාකාරීත්වය වෙනුවෙන් අනාගත කළමනාකාරීත්වය වෙනුවෙන් අවශ්‍ය පුද්ගලයන් හඳුනා ගැනීම තමයි මෙවන් වූ career opportunity programs අප දියත් කරමින් ඉන්නේ. මම ගොඩක් වෙලා කතා කරන්නේ ඒ නිසා අද මම ආරාධනා කරා ජයන්ත රාජකරණ මහත්මයාට එතුමා කාලයක් තිස්සේ අපිත් එක්ක ඉන්න මේ විදේශීයව විශ්‍රාමයන් හඳුන්වා දීමේ ක්‍රියාදාමයේ තුල නියැලෙමින් එහි තාම සාර්ථකත්වයෙන් පත්වෙච්ච සුවිශේෂී උචාරය. ජයන්ත මහත්මයා ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් ඔබ ආදරෙන් පිළිගන්නවා. ජයන්ත මහත්මයා මම ඉස්සෙල්ලම මේ අද ඉන්නේ විශ්‍රාමයේ විදේශීය විශ්‍රාමික සැලසුම් හඳුන්වා දීමේ නියම ව්‍යාපෘතිය පිළිබඳව සලකා බලන්න අපිත් එක්ක එකතු වෙච්ච පිරිසක්. ඔබතුමා ඒ ශේෂ්ත්‍රය ඇතුලේ බොහෝ ජයග්‍රහණ ලබපු කෙනෙක්. මට රාජකරණ මහත්මයා ඔබතුමා මුලින්ම කිව්වොත් ඇත්තටම ඔබතුමාගේ මේ ශේෂ්ත්‍රයට ප්‍රවේශ වෙන මේ ගමන ගැන මේ අයටත් පොඩි අදහසක් ගන්න. සුබ දවසක් සියලුම දෙනාට. ඇත්තම මේ අවස්ථාව ලැබීම ඉතාමත් වාග්යක් කොට සැලකනවා මම මේට අවුරුදු 25කට කලින් තමයි මේ සමාගමට සම්බන්ධ වුණේ. ඊට කලින් මම නැව්වල තමයි වැඩ කරේ. මට තියෙනවා එක්ස්පීරියන්ස් තියෙනවා අවුරුදු 6ක. ඊට පස්සේ අවුරුදු 13ක කාලයක් පෞද්ගලික බස් දෙකක හිමිකරුවෙක් විදියට වැඩ කරා. ඒකෙන් පස්සේ තමයි මම ඇත්තම CTC ඊගල් කියන සමාගමට සම්බන්ධ වුණේ. එතනට සම්බන්ධ වෙලා මේ වෙද්දී 1996 12 මාසේ 12 වෙනිදා මගේ බර්ත්ඩේ එක දවසේ තමයි ඇත්තම මම CTC ඊගල් සමාගමට සම්බන්ධ වුණේ. එදා ඉඳන් අද දක්වා මේ සමාගමේ සේවය කරනවා. ඉතින් මෙහෙම සේවය කරගෙන යන අතරතුරේදී තමයි දැන් අර කොවිඩ් ප්‍රශ්නය ආවා. එතකොට ඊට පස්සේ විවිධ ප්‍රශ්න අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ වෙලාවේදී මොකක්ද සුවිශේෂීම රෝටන් නැත්නම් මොකක්ද ප්ලැට්ෆෝම් එක අපිට වැඩ කරන්නේ කියන එක පිළිබඳව බලද්දී තමයි මේ විදේශීය කට්ටියට ආලවි කරන එක බොහොම සුදුසුයි කියන තැනට ඇවිල්ලා ඒකට අනුකූලව වැඩ කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන්න පටන් ගත්තා.
වගේ පුළුවන්. අන්න ඒක ඒගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නාම හුඟක් වෙලාවට ඒගොල්ලෝ ඒක පිළිගන්නවා. එතකොට අර ඔබතුමා ඉස්සරලා කිව්වා වගේ මේක කරන්න නම් හොඳ ශක්තිමත් සමාගමක් තියෙන්න ඕනේ කියන එක අර ඔබතුමා කිව්වා වගේම අපි ඒකත් අර මේගොල්ලන්ට තේරුම් කරලා දුන්නාම හුඟක් වෙලාවට ඒගොල්ලෝ පිළිගන්නවා. අන්න ඒ පදනම මත තමයි යන්නේ. ඒ විදිහට තමයි අපි මේගොල්ලන්ට මේක පැහැදිලි කරලා දෙන්නේ. ඔව් රාජකටුරුම දැන් අපි ගත්තොත් එහෙම දැන් විදේශීය වින්නය අපිට ගිහිල්ලා හම්බෙන්න බෑනේ ෆ්ලයිට් එකක් අරගෙන ටිකට් එකක් දාලා මොකක්ද කම්පැනි එහෙම ක්‍රමයක් එහෙම දැන් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන් මේකට යටිතල පහසුකම් ටික සූදානම් වෙලා තියෙනවද කොහොමද මේ දේ කරන්න පුළුවන් මොකද මම දැක්කේ කම්පැනි එකක් විදිහට කොවිඩ් ආපු ගමන්ම ඒගොල්ලෝ ඉස්සර වෙලාම මේ තාක්ෂණය කියන එක උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගත්තා. අපිට ඉස්සල්ලාම Zoom වලින් මීටින්ග්ස් තියලා අපිව දැනුවත් කරලා අපිව මොටිවේට් කරලා දැන් ගෙදරට වෙලා ඉන්න ඕනේ නැහැ. ගෙදරට වෙලා ඉන්න කාල සීමාව තුළදී කොහොමද අපි මේකට උරු වෙන්නේ? එතකොට කෙනෙක්ව ළඟට යන්නේ නැතුව මොකද ඉස්සරහ අපි ගියේ ගෙවල් ගානේ ගිහිල්ලා එහෙම තමයි ගෑස්ලා හොයාගත්තේ. නමුත් දැන් එහෙම යන්න ඕනේ නැහැ. විනාඩියෙන් තත්පරයක් පුළුවන් ලෝකේ ඕනම එක්කෙනෙක් එක්කලා කතා කරන්න මොකද සංනිවේදන හැකියාව තියෙන නිසා. ඉතින් අන්න ඒකට අවශ්‍ය කරන මෙවලම් සේරම ටික කම්පැනි හදලා දීලා තියෙන්නේ. පොඩ්ඩින්ම අපිට සිග්නේචර් එක ගන්නවත් අපිට යන්න ඕනේ නැහැ. ඒකටත් අවශ්‍ය කරන මේ ක්‍රමවේදයන් ටික අපිට හදලා දීලා තියෙනවා. ඉතින් මේක මම නම් දකින්න හොඳම අවස්ථාවක්. මොකද ගෙදර ඉඳගෙන ගෙදර හොඳට ඔෆිස් එකක් වගේ හදාගෙන ගෙදර මේන්ටේන් කරගෙන අපේ විලය අපිට ආරක්ෂා කරගන්න පුළුවන් නම් මේ දේ හොඳටම කරගන්න පුළුවන් කියන එක. මොකද ඒකට හොඳම දෝතන්න තමයි මේ AI කියලා කියන්නේ. ඔව් ඒ කියන්නේ දැන් ඔබතුමා ව්‍යාපාරික පැත්තකින් ආරම්භ වෙනකොට සහ ඔයගොල්ලෝ ඉඳලා ඊපස්සේ අපිත් එක්ක දැන් දශක කීපයක් අපිත් එක්ක ඉන්න විශ්වාසනීය වූ කෙනෙක්. ඒ වගේම තමයි ඔබ මේ ප්‍රොජෙක්ට් එක ආවට පස්සේ විදේශීයව සෑහෙන අලවිය සඳහා පෙළඹිච්ච චරිතයක්. සහ ඒ අයට මේ දේ තේරුම් ගැනීම කරපු කෙනෙක්. මේක තුල ඔබ ජීවිතයේ ඇත්තටම ජයග්‍රහණ මොනවාද ලබලා තියෙන්නේ මොනවාද අත්දැකීම් සමාගමත් එක්ක මොන වගේ ජයග්‍රහණ ජීවිතයට එකතු කරගත්තේ කියලා රාජකර්ම මහත්මයාට එකතු කර මේ තුල ඇත්තෙන් මම ලබාපු ලොකුම ජයග්‍රහණය තමයි මට හැකියාව තිබුණා. ඇත්තටම මම හොඳ පෞල් ජීවිතයක් ගත කරනවා. මට දරුවෝ දෙන්නෙක් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා කිසිද ඉන්නවා. ඒතර ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් සේරම ටික කරන්න අවශ්‍ය නිදහස මේ තුල තිබ්බා. ඒක තමයි මම දැකන පළවෙනිම දේ. ඒ කියන්නේ මගේ වෘත්තිය මේ තුල කරගෙන යන අතරතුරේදී මට අවශ්‍ය නිදහස හොඳටම තිබුණා. ඒ වගේම මට හොඳට ආදායමක් ලබා ගැනීමේ හැකියාව තිබුණා. මොකද මෙතනදී අපි උගාක් වෙලාවට කරන්නේ ඒගොල්ලන්ගේ. ඒ කියන්නේ අපි වෙල්ත් ප්ලෑනර්ස්ලා විදිහට ගත්තොත් එහෙම වෙල්ත් ප්ලෑනර් කෙනෙක් කරන්නේ අනිත් කට්ටියගේ වෙල්ත් එක ක්‍රියේට් කරන එක. අන්න ඒක කිරීමේ හැකියාව හොඳට තිබුණා. අනිත් එක තමයි දැන් මම මුලින්ම සම්බන්ධ වුණේ වෙල්ත් ප්ලෑනර් කෙනෙක් විදිහට. වත්තම් සැලසුම් කරුවෙක් විදිහට. ඊට පස්සේ වෙල්ත් ප්ලෑනර් මැනේජර් කෙනෙක් වුණා. ඊට පස්සේ ප්‍රශ්න මැනේජර්, ඒ කියන්නේ වෙල්ත් ප්ලෑනර් මැනේජර්ට පුළුවන් තව කට්ටියව බඳවා ගන්නද. ඊට පස්සේ ප්‍රශ්න මැනේජර් කියලා කියන්නේ ප්‍රශ්න මැනේජර්ට පුළුවන් තව මැනේජර්ස්ලා බඳවා ගන්න. ඊට පස්සේ බිස්නස් ඩෙවලොප්මන්ට් මැනේජර්, ඒ කියන්නේ බිස්නස් ඩෙවලොප්මන්ට් මැනේජර්ට පුළුවන් ප්‍රශ්න මැනේජර්ස්ලා බඳවා ගන්න. අන්න ඒ වගේ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. දැන් ඇත්තම මම අද කම්පැනි එකේ බිස්නස් ඩෙවලොප්මන්ට් මැනේජර් කෙනෙක් විදිහට තමයි මම සේවය කරන්නේ. ඔව්. ඒ තුල කොහොමයි? ඒ තුල රාජකර්ම මහත්මයා ඔබ ජීවිතයේ ලබපු මූල්‍යමය වශයෙන් සහ විදේශීය ඔබට සංචාරමය වශයෙන් ලොකු ප්‍රතිලාභ ගොඩක් හම්බෙන්නත්. ඔව් සාමාන්‍යයෙන් කම්පැනියක් විතර ගත්තොත් එහෙම හැම අවුරුද්දකම අනිවාර්යයෙන්ම විදේශ සංචාර 4ක් අවුරුදු වශයෙන් කම්පැනිය උප කරනවා. ඉතින් මට හැකියාව ලැබිලා තියෙනවා කම්පැනිය තුලින් විදේශ සංචාර 6ක් වගේ ප්‍රමාණයක් සම්බන්ධ වෙන්න. ඊට කලින් අර ගොඩක් නවුල් වැඩ කරද්දි රටවල් ගොඩකට ගිහින් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් මේ පහුගිය කාල සීමාව තුළ අපිට රටවල් සංචාරය කරන්න බැරි වුණා. ඒ වෙනුවෙන් අපිට ලැබෙන්න ඕන දැන් සංචාරයට යන වියදමක් තියෙනවා නම් අන්නේ වියදම් සම්පූර්ණ සේරම ටික අපිට ආපහු ලබා ගැනීමේ හැකියාවකුත් අපිට ලැබලා දුන්නා. ඒක මම දකිනවා ඒක සමාජම විදියට අපිට කරපු ලොකු උදව්වක් විදියට. ඔව්. දැන් රාජකර්ම ඔබතුමා ෆුල් ටයිම් කෙනෙක් විදියට අපිට. හැබැයි මේ ශේෂ්ත්‍රයට ෆුල් ටයිම් වෙන්න ඕනේ නැහැ. පාර්ට් ටයිම් කෙනෙක් විදියටත් එන්න පුළුවන්. ඔබේ මිත්‍රයෝ එහෙම ඉන්නවා. ඔබ කොහොමද ඒක දකින්නේ? කාලය කළමනාකරණය කරගන්න පුළුවන්ද ඇත්තටම මේ ශේෂ්ත්‍රයට? මේ ශේෂ්ත්‍රය ඇතුලේ ඇත්තම කාලය හොඳටම කළමනාකරණය කරගන්න පුළුවන්. මොකද අපි
ඒ කරගන්නේ. දැන් උට්ටිකෙක් කියලා කියන්නේ ඒකනේ. ඒ කියන්නේ මට ඕන වෙලාවට තමයි මම මගේ සේවාලාභීන්ට සේවා සපයන්න අවස්ථාව හදාගන්නේ. ඒක නිසා මට හරි කාලසටහනක් හදාගත්තා නම් මේ තුල ඕන තරම් වෙලාව තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් දැන් පාර්ට් ටයිම කියන කෙනෙක් ගත්තොත් එහෙම ඇත්තම පාර්ට් ටයිම කෙනෙක් එන්නේ මුදල් උපයන්න ඕන නිසාමයි. මම දකිනවා ගොඩාක් වෙලාවට පාර්ට් ටයිමර්ස්ලා මේ තුල ගොඩාක් සාර්ථකයි කියලා. ඒ හේතුව තමයි ඒගොල්ලන්ට පුළුවන් අසීමිතව ආදායමක් උපයා ගන්න තවත් වෘත්තියක් කරන ගමන්. මොකද මේක හැමතිස්සෙම මේක ඒගොල්ලන්ට ඔපචුනිටි එකක්. ඒ විදිහට තමයි මම දකින්නේ. ඒ කියන්නේ හැම ඉන්සිඩන්ට් එකක්ම මේකට ඔපචුනිටි එකක්. කොවිඩ් එකත් අපිට ඔපචුනිටි එකක් වුණා. මේ ක්‍රයිසිස් එකත් අපිට ඔපචුනිටි එකක් වුණා. මොකද මේ වෙලාවේදී දැන් සාමාන්‍යයෙන් ගත්තොත් වෙන ගාමර මහත්තයා මොන හේතුවක් නිසා හරි දැන් මේ ආපුදේ හොඳයි කියනවා නෙමෙයි. පිටරට මේ වෙලාවේදී ඉන්න කට්ටිය ගිය අවුරුද්දේ ගත්තු වැටුප රුපියල් ලක්ෂය නම් මේ අවුරුද්දේ දැන් ඒක ලක්ෂ දෙකකට දෙකමාරකට වඩා ගිහිල්ලා. ඒකට හේතුව තමයි රුපියල කියන්නේ ඩොලර් එකකට කියවන රුපියල් ප්‍රමාණය ගත්තා. ඉතින් එතකොට දැන් ඒගොල්ලෝ වැඩි ආදායමක් එහෙ ඉඳගෙනත් ගන්නවනේ. එතකොට ඒගොල්ලන්ට ටච් කරන එක බොහොම ලේසි මට නම් තේරෙන්නේ. ඒ වගේම ඒ වෙනුවෙන් හොඳ ආයෝජනයක් කරන්න තියෙන හොඳ අවස්ථාවක් තමයි මේක. ඔබතුමාගේ අවසාන වශයෙන් මම අහුවොත් එහෙම මේ පිරිසට මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ආරාධනා කරනවා නම් ඔබතුමා කොහොමද ආරාධනා බය නැතුව එන්න කියන එක තමයි ඉස්සල්ලාම කියන්නේ. මොකද ඇවිල්ලා දැන් මෙතන සාමාන්‍යයෙන් දැන් මම ඉස්සර වෙලාම විදේශී වෙළඳපොළ කොහොමද තෝරාගත්තේ කියන එක කිව්වොත් එන්නේ ඉස්සල්ලාම මම බැලුවේ මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ මම දන්න කියන කී දෙනෙක් ඉන්නවද පිටරට රස්සාවල් කරන සහ පිටරට සම්බන්ධතා කියලා. ඊට පස්සේ මම පවුලේ උදවිය සහ මගේ හිතවත්තුවක් ගත්තා මට එක් දෙනෙක්ගේ නම මට ලියා ගැනීමේ හැකියාවක් තිබුණා. ඒ අතරතුර එක්කෙනෙක් හිටියා කාගෝ සර්විස් එකක් කරන එක්කෙනෙක්. මොකද එයා කරේ සයිප්‍රස් වල ඉඳලා බඩු ලංකාවට ගෙනල්ලා බෙදා හරින එක. එතකොට එතනදී මේ ලිස්ට් එකක් එයාගෙන් මට ලොකු මේ ලිස්ට් එකක් හම්බ වුණා. සයිප්‍රස් වල ඉන්න එක්කෙනාගේ නම තියෙනවා එතන. ලංකාවේ බඩු ටික ගෙනින් දෙන්න ඕන එක්කෙනාගේ නම තියෙනවා. ෆෝන් නම්බර් එක තියෙනවා. අන්න ඒ ලිස්ට් එක තමයි මට ගොඩාක් උපකාර වුණේ. ඊට පස්සේ මගේ ටීම් එකේ ඉන්න කට්ටියට මම ඒක බෙදලා දීලා මේගොල්ලන්ට මේ විදිහට කතා කරන්නයි කියන එක තුල ගොඩක් සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට ඒකට අවශ්‍ය කරන දත්ත ටික එහෙම නැත්නම් විස්තර ටික හොයාගැනීමේ හැකියාව ඕන තරම් තියෙනවා. ඉතින් ඒක නිසා මෙතෙන්ට ඇවිල්ලා මේක අත්දැක බලන්න. මේක අපේ කීයක්වත් යන එකක් නෙමෙයිනේ. මේක අපිට බහැලා බැලුවොත් අපිට පුළුවන් මේකේ කොහොමද සාර්ථක වෙන්නේ කියන එක බලන්න. ඉතින් මම නම් ආරාධනා කරන්නේ එන්න ජීවිතේ ජය ගන්න විදේශ සංචාරයක යන්න හොඳ ආදායමක් ලබා ගන්න කියන එක තමයි මට කියන්න තියෙන හොඳම පණිවිඩය. බොහොම ස්තුතියි. ඔබටත් අප සුබ ප්‍රාර්ථනා කරනවා රාජකන් මහත්මයා. සාර්ථක ගමන තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන. එහෙනම් විචෝනි ඔබට මම කිව්වා සමාගමක් විදිහට ශක්තිමත් සමාගමක්. ඒ වගේම අපට විදේශීය ඉන්න ශ්‍රී ලාංකිකයන්ට විශ්‍රාමය කියන්නේ අතිශයින් වැදගත් කාරණයක්. එහෙනම් ඔබට මොකක්ද මේ ඉටු කරන්න අප ආරාධනා කරන්නේ? මෙන්න මේ විදේශීය ඉන්න ශ්‍රී ලාංකිකයන් මෙන්න මේ විශ්‍රාමය කියන පණිවිඩය ඔවුන්ට කියන්නේ. මේක කියන කාරණයක් එක්ක ඔබට හම්බ වෙනවා තෑගි හතරක්. ඒ තමයි ඔබට අසීමිතව මුදල් ලිපීමේ හැකියාව හම්බ වෙනවා. මේකේ ලිමිට්ස් නැහැ, සීමාවක් නැහැ. මේ අපි මුහුණ දෙන ප්‍රශ්නයට උත්තරයක් හම්බ වෙනවා. ඇයි සමාජයේ තියෙන විදේශීය ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ විශ්‍රාමයේ කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයලා දුන්නාම අපේ ප්‍රශ්න වලට ඔටෝමැටිකලි උත්තර හම්බ වෙනවා. ඒ තමයි අපට ඒකෙන් හොඳ ප්‍රොෆෙෂනල් ෆී එකක්. ඒ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් හොඳ වෘත්තීමේ ගාස්තුවක් අපට හම්බ වෙනවා. ඒ වගේම තමයි සතුට. ඔබ පැති දෙකකින් ඔබට සතුට දැන්. එකක් මුදල් ලැබීමත් එක්ක සතුටක් ලැබෙනවා. අනිත් එක ඇත්තටම කෙනෙක්ගේ විශ්‍රාමය ස්ථාවර කරලා දුන්නා කියන කාරණේ එක්ක ඔබට ලැබෙන සතුට අපමණයි. සහ ඒ වගේම මේ ජීවිත ඇතුලේ අපි ඕනි තරම් ප්‍රශ්න දැකලා තියෙනවා. මේ විදේශීය විදලා සමහර ජීවිත අහිමි වෙච්ච දේවල් ඔබට ඕනි තරම් අපේ මිත්‍රයෝ ඥාති කතා කරලා තියෙනවා. උන්ට සෞඛ්‍යමය වශයෙන් වෙච්ච ප්‍රශ්න අප ඕනි තරම්
ඔබට දෙවන වෘත්තියක් විදිහට මේ ආරම්භ කරා විදේශිකයන්ට මේ විශ්‍රාමයේ පිළිබඳව පණිවිඩය දෙන්න එක. ඒක තුල ඔබට බෝනස් එකක්, තහ ප්‍රොෆෙෂනල් ෆී එකක්. මොකක්ද ප්‍රොෆෙෂනල් ෆී? වෛද්‍යවරයෙක් ලෙඩෙක්ට බෙහෙත් දුන්නාම ගාස්තුවක් අය කරනවා. නීතිඥවරයෙක් අපි ඒ පිළිබඳව උපදේශක් දුන්නාම, නීති උපදේශක් දුන්නාම ඒකට ගාස්තුවක් අය කරනවා. ඒ වෘත්ති මේ ගාස්තුව. ඒ ප්‍රශ්නෙකට උත්තරයක් දීලා ඒ පිළිතුර වෙනුවෙන් අය කරන ගාස්තුව අපි විශ්‍රාමිකයන්ට විශ්‍රාමයේ සැලසුම් කරන්න හොඳ උත්තරයක් ලබා දීලා ඒ ප්‍රශ්නේ විසඳලා දුන්නාම ඒක වෙනුවෙන් අපට ගාස්තුවක් හම්බ වෙනවා. ඉතා ඉහළ ගාස්තුවක්. ඒක එක්වරක් විතරක් හම්බ වෙන එකක් නෙමෙයි. ඔහුගේ සේවා කාලය තුළ අපි සේවාව සපයන කාලය තුළ වසර 10ක් යනකම් ක්‍රමික ප්‍රතිශතාත්මකව ඔබට ඒ ප්‍රතිලාභය හම්බ වෙනවා. ඒ වගේම තමයි ඉන්සෙන්ටිව්ස් බොහෝමයක් අපි පිට තියෙනවා. අදර් බෙනිෆිට් සහ සුවිශේෂී එකක් තමයි ෆොරෙන් ටුවර්ස්. දැන් ඔබ මේ මගේ දකින්නේ අපි අපේ සුපිරිම වූ ජයග්‍රාහකයන්ට ලබා දුන් විදේශ සංචාර මීට අමතරව දැන් ආසියානු රටවල් වලටත් අප විදේශ සංචාර දෙන ගමන් අපගේ සුවිශේෂී වූ විදේශ සංචාරයන් අප තිරනපන්නේ මෙවන් වූ රටවල් අපි ස්පේන් ගියා, ඕස්ට්‍රේලියා ගියා, 2017 අපි ජපාන් ගියා, 2018 දී නෝර්වේන් ස්විස්ලන්ඩ් ගියා, ඒ වගේම 2019 සහ 21 රෂ්‍යා, 20 දී නෙදර්ලන්ඩ්. දැන් ඔබට දෙන්න පුළුවන් මේ අවුරුද්දේ අපි මේ අවුරුද්දේ යෝජනා කරලා තියෙනවා ඒ තමයි UK. ඒ නිසා එය හරි විවෘත සාමයක්. මම හිතන්නේ අපි ජපාන් 2017 යනකොට අපේ විශාල පිරිසක් ගියා. අප ඒ වෙනුවෙන් වෙනම අප ගුවන් යානයක් පිරෙන්න පිටි අපේ පිරිස. ඒ නිසා මේ ඒ සුවිශේෂීතාවයක් තියෙන සමාගමක් තමයි අයියේ කියලා කියන්නේ. විශේෂයෙන්ම 2020 21 ඔබ දන්නවා අපිට එකම වාතාවරණයක් තිබ්බේ නැහැ විදේශගත වෙන්න. රටේ ලෝකෙ තිබ්බ ප්‍රශ්නත් එක්ක. ඒ නිසා ඒ අවුරුදු දෙකේදීම අපි ඒ වෙනුවෙන් වැය වෙන මුදල අපගේ සේවකයන් වෙනුවෙන් ලබා දුන්නා. ඔවුන්ගේ කිනුම් වලට යොමු කරා. මෙය non cash benefit එකක් තමයි. cash benefit එකක් විදිහට ලබා දීම ඉටු කරා රුපියල් 5,80,000කට ආසන්න මුදලක්. මේ වෙනුවෙන් අපි ඔවුන්ගේ කිනුම් වලට බැර කිරීම සිදු කළා. එතකොට අප දකිනවා මේ ඊට අමතරව ඔබට අවස්ථා තුනකදී ආදායම් ලැබෙනවා. දෙවන ආදායම අවස්ථා තුනකදී ඔබට හම්බ වෙනවා. එකක් ෆස්ට් පේමන්ට් එක 8 වෙනිදා. ඒ ප්‍රොෆෙෂනල් ෆී එක. ඒ වගේම දෙවන ආදායම දෙවන පේමන්ට් එක 18 වෙනිදා සහ තුන්වෙනි පේමන්ට් එක කාර්තුකමය වශයෙන් සෑම 28 වෙනිදා. එතකොට අවස්ථා තුනකදී ප්‍රතිලාභ හම්බ වෙන මුල්තියක්. ඒක ඇතුලේ අනිකුත් ප්‍රතිලාභ රසක් තියෙන ඔබට මේ පිළිබඳව ඉදිරියේදී දැනගන්න පුළුවන් මේ year end performance bonuses, ඒ වගේම loan subsidiaries, company annual tours ගැන අපි ඔබට කිව්වා medical cover එකක් සහ අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම iPad loan එකක් අපි විශේෂයෙන්ම දැන් ජාත්‍යන්තරව මේ වැඩේ කරනකොට ඔබට smartphone එකක් ඕනේ වෙයි සහ අන්තර්ජාල සම්බන්ධතාව නෙවෙයි iPad එකක් ඕනේ වෙයි. මේ සියල්ල අපි අද තාක්ෂණයත් එක්ක කරන්න වෙන්නේ ඔබට තියෙන ගමනේදී. ඒ නිසා ඒකට අවශ්‍ය කරන සියලු යටිතල පහසුකම් ටික අප ගොඩනගා
interviews වලදී අපට දැනෙන්න ඕනේ ඒ ව්‍යාපෘතියත් එක්ක සම්බන්ධ වෙන්න. ඒක පළමු කාරණා. ඒ වගේම දෙවනි අපි දකිනවා qualities දෙකක් තියෙන්න ඕනේ මේක ඇතුලේ සාර්ථක වෙන්න. එකක් තමයි being ambitious. ඔබ ප්‍රබල කීනයක් ඉලක්කයක් ජීවිතේ තියෙන කෙනෙක්. ඔබට ඕනේද ජීවිතේ දිනන්න. මොකද මේක ඇතුලේ සාර්ථක වෙච්ච හැමෝටම එහෙම ඉලක්කයක් තිබිලා තියෙනවා. තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න. දරුවෝ වෙනුවෙන් හරිම දේ කරන්න ඕනේ කියන හීන තිබිච්ච අය මේක තුළ තමන්ගේ ඉලක්ක ළඟා කරගෙන තියෙනවා. ඒ වගේම තමයි desire for new learning. අපි ඒකට අවුනේ වටපිටාව හදලා දෙනවා. ඔබට කොහොමද විදේශීය වින් අයවට දැනුවත් කරන්න අපට Facebook කරා කොහොමද මේක බූස්ට් කරන්න පුළුවන්? අපට කොහොමද මේ ඩිජිටල් මාකටිං මෙවලම් පාවිච්චි කරන්න පුළුවන්? අපි කොහොමද ඒක වඩා ඇට්‍රැක්ටිව්ලි කරන්න මොන වගේ ක්‍රමවේදද හොයාගන්න? ඒ නිසා මේ ප්‍රොජෙක්ට් එක ඉදිරියට ගෙන යාමට ඔබට ගොඩක් දේවල් ඉගෙන ගන්න. ඒකට ඕනේ දැනුම හොයන්න. ඒකට පොඩි තර්ස්ට් එකක් පොඩි තිබහක් තියෙන්න ඕනේ නව දැනුම සොයාගෙන යන්න. එහෙම නැත්නම් මේ ජය ගන්න ඔබට ප්‍රශ්නයක් තියෙනවා. ඔබ සිහින තියෙන කෙනෙක් නම් ඔබට ඉලක්ක තියෙනවා නම් ඔබ ලෑස්ති නම් මේ ක්‍රමය ඉගෙන ගන්න ඔබට මේ අතිශයින් සාර්ථකව කළ හැකියි. ඒ වගේම ඔබ එම්පති එක අනිත් පුද්ගලයෝ පිළිබඳව දැනෙන්න ඕනේ විදේශීය දින අය පිළිබඳව සහ පර්සුවේෂන් උන්ට මේ කතාව කියන්න ඔබ දක්ෂයෙක් වෙන්න ඕනේ. මේ දැනුම ඒ කුසලතාවය අපි ඉදිරියේදී ඔබත් එක්ක ගොඩනගන්න. එහෙනම් ඊළඟට තියෙන ප්‍රශ්නේ ඉතින් ඔබට ගැටලු තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. මම chat එක බලන ගමන් ඉන්නේ. එහෙම මොකද දැනට නැහැ. ඒ වගේම ඉතින් අප සතු තියෙනවා වෙනම ඇකඩමියක් AIA ශ්‍රී ලංකා ඇකඩමි. අප සෑම ප්‍රදේශයකම ඔබේ ප්‍රදේශයේ වෙනම පුහුණු කරුවෙක් සහිත වූ විශාලතම පුහුණු මඩුල්ලේ ඉන්නේ අපිත් එක්ක. ඒ නිසා ඔබට කිසිදු බියක් ඇති කරගන්න ඕනේ නැහැ. ඒ සියලු දේවල් අප මුල සිට ඔබට හඳුන්වා දෙනවා. ඒ වගේම අප මේ ආරාධනා කරන්නේ වෙල්ත් ප්ලෑන් කියන වෘත්තියට. වෙල්ත් ප්ලෑන් කියලා කියන්නේ මේ අර ඉන්ෂුරන්ස් ඒජන්ට් නොවේ අප කතා කරන්නේ. ඊට වැඩිය වෙනස් වූ ක්‍රමවේදයක් වෙල්ත් ප්ලෑන්. personal finance කියන පෞද්ගලික මූල්‍යකරණය පිළිබඳව දැනුම ඔබ ගොඩනගා ගන්න ඕන. පෞද්ගලික මූල්‍යකරණය එක කොටසක් තමයි විශ්‍රාමයෙන් සුරක්ෂිත කර ගැනීම කියලා කියන්නේ. ඒ නිසා අප ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයත් එක්ක අපේ personal finance ගැන පෞද්ගලික මූල්‍යකරණය පිළිබඳව අවශ්‍ය කරන දැනුම ගොඩනගා ගන්න. ඩිප්ලෝමා, ඒ වගේම හයර් ඩිප්ලෝමා සහ ඩිග්‍රී එකක් දක්වා අපේ ඉන්න සමාජිකයන්ට යන්නේ ගමන අප හදලා තියෙනවා. ඔබටත් ඒ අවස්ථාව තියෙනවා. අනාගතයේ මේ දේවල් අරගෙන මේ මූල්‍ය සැලසුම් කරන්නේ පිළිබඳව වඩා හොඳ ප්‍රවීණයෙකු බවට පරිවර්තනය වෙයි. ඒ අධ්‍යාපනික ගමනත් මේක තුළ තියෙනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තරව ඔබට දිනන්න තියෙන අවකාශය සහ අවස්ථා. ජාත්‍යන්තරව ඔබට ජයග්‍රහණය කරන්න තියෙන අවස්ථාවන් මේක තුළ ගොඩාක් තියෙනවා. ඒක එකක් තමයි මිත්‍රවරුනි MDRT කියලා කියන්නේ මිලියන් ඩොලර් රවුන්ඩ් එක. එය සාමාන්‍යයෙන් පොදුවේ තිබිච්ච දෙයක් වුණත් මෙම විදේශීයව ඉන්න අයට මෙම විශ්‍රාමය හඳුන්වා දීමේ ව්‍යාපෘතියට ඒ අප ඒ විදිහටම ලබා දීමේ කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ තමයි MDRT. මොකද ඒකට ලොකු අවකාශයක් තියෙනවා. ලෝකේ මෙවන් වූ ශේෂ්ත්‍රවල ඉන්න හැමෝටම තියෙන පොදු සංවාදකමයක් මිලියන් ඩොලර් රවුන්ඩ් ටේබල් ඩොලර් මිලියනයක් උපයන්නන්ගේ වටමේස සමුළුව. මේකට ලංකාවේ වැඩිම පිරිසක් පහුගිය අවුරුදු ගණනේ සම්බන්ධ කරපු සමාගම තමයි ඇයි. සහ ලෝකයේ වැඩිම පිරිසක් මේකට සම්බන්ධ කරන